මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මතුගම බදුගම පොල්හේන පදිංචි ජී.ඩී. සුමනාවතී මහත්මිය ඇතුළු දරු පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මහා කුසලයෙන් මග නොමග නොදැන සිටි සැමට යා යුතු නිවැරදි මග අති උතුම් ශ්‍රී සද්ධර්මය තුලින් මනාවට පෙන්වා දෙන ගෞරවනීය පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේටද ලක්වාසී ලෝවාසී සියලුම ස්වාමින් වහන්සේලාටද ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ නිර්වාණ සුවයම සාක්ෂාත් වේවා. 2022 වර්ෂයේ ජනවාරි මාස 14 වන දිනට දිවි මගෙහි 60 වන ජන්මදිනය සමරන පී සිරිල් රුද්‍රිගු ආදරණීය ස්වාමි පුරුෂයාට මෙම කුසල් අත්පත්ව ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය චිර ජීවනය සැලසේවා. පරලෝ සැපත් වන්නට යෙදුණු දෙපාර්ශවයේ දෙමාපියන් වන පී තෝමස් රුද්‍රිගු පියාණන්ටද ජේන් හෙන්රිද ලිවේරා මෑණියන්ටද ජී.ඩී. සුවාරිස් පියාණන්ටද ඕවී මීලින් නෝනා මෑණියන්ද ජී.ඩී. සෝමාවතී සහෝදරියද ඇතුළුව පරලෝ සැපත් සියලුම ඥාතීන් පින් අනුමෝදන් විය හැකි ආත්මයක ඉපදී ඇතනම් මෙම කුසල් අනුමෝදන්ව උතුම් වූ මිනිසත් බව ලබා සදහම් ශ්‍රවණය කිරීමෙන් භව ගමන නිමා කර ගනිත්වා. සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණේ පිණිසත් හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින සියලුම දෙනාට මොහොත තුල උදාවන පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කර නොගෙන අවසන් කිරීමට අවශ්‍ය සිහිය නුවණ වීර්ය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කන්ති පරමං තපෝ තිතික්ඛා නිබ්බානං පරමං වදන්ති බුද්ධා නයිපබ්බජිතෝ පරූපඝාති සමනෝ හෝති පරං භෙට්ඨයං තෝති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්ව දරුවා වූ පින්නතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ධර්මශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, ඔබට සිද්ධ වෙනවා අනුග්‍රහක බවතුන්ගේ ඉල්ලීම පරිදි කරන ධර්ම දේශනාවකට සවන් දෙන්න. ඔන්න මම ඉල්ලීම කියවනවා. උතුම්ම රසය දහම් රසය බවට හැඟෙන පරිදි කනට මීමුදු මෙන් අනුපිළිවෙලට සරලව ධර්මයේ දේශනා කරන ගෞරවනීය දේශකයන් වහන්සේ විසින්ම උචිත පරිදි මාතෘකාවක් යොදා ගනු ලබත්වා. ඒ අනුව තමයි සාමාන්‍ය මේ පොත් අපි කියවලානේ තියෙන්නේ. කියවලා ඉරි ගහලත් තියෙන්නේ. ඒවයි අපි දකිනවා සමාජය දකිනවට වඩා සුන්දර තැන් තියෙනවායි කියලා. එහෙම වුණාම මේ සුන්දර තැන් එලි කරන්න ඕන. දැන් මේ උතුම්ම රසය දහම් රසයයි කියන පදය සබ්බං රසං ධම්ම රසෝ ජිනාති කියලා සියලු රසයන් පරදවනවා දහම් රසය කියලා කියනවා. නමුත් මේ දහම් රසය කියන්නේ මොකක්ද කියලා බොහෝ දෙනෙක් දන්නවද දන්නේ නැහැ. මොකද දහම් රසය දැනගන්න දහම් දැනගන්න ඕන. ජාතක කතාවක් හරි නාට්‍යයක් හරි ජාතක කතාවක් හරි කියලා ඒකේ තියෙන හාස්‍ය උපහාස නැත්නම් කරුණා රසය මත කර ගැනීම දහම් රසය වෙනවා කියලා මම නම් කියන්නේ නැහැ. එතකොට නවල නඩු රසනේ මතු කරගන්නේ. ඔය ආලෝක දමනයේදී එහෙම නැත්නම් තව ඒ වගේ දමනයක් බලන් ඉන්නකොටත් සතුටක් තියෙනවා. එතකොට ඒක ධර්ම රසය කියලා මම කියන්නේ ඒකට කියන්නේ නාට්‍ය රසය කියලා.
ඉතින් ඒ නිසා මේ මොකද්ද සබ්බං රසං කියන එක එහෙම නැත්නම් මේ පදාල පරිදි උතුම්ම රසයේ දහම් රසයෙන් බවට පත් වෙන්න දහම් රසයෙන් ජීවිතය කෙලවර වෙන්න. ජීවිතයේ දහම් රසයට එළඹෙන්න පුළුවන් වෙන්න ඕන. ඒකයි සබ්බං රසං කියලා කියන්නේ. මේ පද දෙකත් සමහර වෙලාවට මට අර සමහර ගාථාවල මම පද මාරු කරනවා. මොකද මේ සුබ එක කියලා අසුබ එක කියන පෙළ නෙවෙයි බුදු සමයේ තිබෙන්න ඕන. අසුබ එක නැත්තම් වැරදි එක කියලා නිවැරදි එක පෙන්නන එක. මොකද මේ සමාජයට වෙලා තියෙන්නේත් ඒකමනේ. සමාජයේ ස්වභාවයෙන්ම පෘථග්ජන මට්ටමේ වැරදි පාරක යමින් ඉන්නවා. ඔබ යන පාර මේකයි මේක විපාක මේකයි කියලා වැරද්ද පෙන්වන එක තමයි තථාගතයන් වහන්සේ පාපම් පාපකතෝ පස්සතාති කියන වචනෙන් පෙන්වන්නේ. එන් පාපම් පාපකතෝ දිස්වා දැක්කනන්නේ දිස්වා දැක්කනන් තත්ත්ව විරජ්‍යත. එහි නොඇලීම විමුච්ඡිත මිදීම නිම්මිදිත කලකිරීම. අර දැකලා ඉන්න ඕනනේ. නිසා මේ අපි මේ ලුහු බඳින ඒවායේ පැත්ත පිළිබඳව අපිට පේන්න ඕන. දැන් මටත් මතකයි ඔය 3-4 පන්ති වලදී වෙන්න ඇති ඉවසීමෙන් සැනසීම ලැබේ කියන මේ මාතෘකාව නැත්තම් පාඩම් උනේ. එහෙම නැත්තම් රචනා ලියන්නත් ඇත්තේ ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. ඉතින් එදත් මේ ඉවසීමෙන් කියන එකට අපට අර්ථයක් තිබුණා. නමුත් මම අද දකින්නේ එදා ඔය හොඩියේ 7-8 පන්ති වල මේ දැකපු ඉවසීම හරි පෘථග්ජන පුද්ගලයෝ දකින්න ඉවසීම හරි නෙමෙයි. ඒ නිසා මොනවද ඉවසන්න ඕන කියලා බලන්න යමු අපි. එතකොට තේරෙවි ඔය කියන දහම් රසය. සාමාන්‍යයෙන් ඒ සාමාන්‍ය සමාජයේ කෙනෙකුට ඉතින් ඔය මේ බැන්නොත් බනින්න නැති එක, ගැහුවොත් ගහන්න නැති එක, රිදෙව්වොත් රිදවන්න නැති එක ඉවසීම කියලා කියන්න පුළුවනි. නමුත් මම දකින්නේ ඒක තපසක් නෑනේ ඒකේ. නමුත් මේකේ පරම තපස. පරම තපස කිව්වම වෙන ඊට දෙවෙනි සපතක් නෑ. ඒක ලොකුම තපස බවට පත් වෙනවා. ඊට පල්ලෙහා තපසවල් තියෙන්න පුළුවන් වෙනත් ශාසනවල ආගම්වල. හතකලම තාණු වලින් ගාව. නමුත් බුදු සමයේ පෙන්වන ලොකුම තපස. දැන් තපස කිව්වම මතක් කරන්න එපා ගහකට හේතු වෙලා එරමිනිය ගොතාගෙන එහෙරවුල් වවාගෙන ඇද්දක පියාගෙන ඉන්න එකක් වම් අටුව දකුණු අත තියාන කියලා. ඒ වංගගිරිය තපස් රකින්නා කියන එකෙන් පෙන්වන්නේ කැලේට ගිහින් ඉඳගෙන හිටියයි කියලානේ. සමහර විට. එසා මේ මම දකින්නේ මේ බෞද්ධයින් බවට පත් වෙලා බුදුන් වහන්සේ වදාළ ඉලක්කය කරා සමීප වෙන්න ඕන නම් හැම මොහොතක්ම තපස සඳහා විදන්න වෙනවා. හැම මොහොතම ඉඳගෙන ඇස් පියාගෙන ඉන්න කියන එක නෙමෙයි මම එකෙන් කියන්නේ. එහෙම හැම ඉරියව්වකම හැම මොහොතකම මේ කියන එක කරන්න පුළුවන් බව මට තේරෙනවා. ඒකයි මම මේලි කරන්න හදන්නේ. ඊට මත්තෙන් මෙන්න මේ පද දෙක ටිකක් විස්තර කරගත්තොත් හොඳයි. නහි පබ්බජිතෝ පරූපඝාති. සත්වයින්ගේ නැත්නම් අන් අයගේ දිවිතොර කරනවා නම් පැවිද්දෙක් වෙන්නේ නැහැ කියලාත් තියෙනවා. එමයි සිංහල තේරුම නම් සරලට ගන්නෙ. ඉතින් ඕක යම්කිසි අතීත හේතුවක් මුල් කරගෙන දේශනා කරලා තිබෙන කාරුණා. නමුත් අපි බැලුවොත් එහෙම ඔය පෙන්වන්නේ මේ සිවුරු පරවගත්ත පුද්ගලයෙක් කියන අර්ථයෙන් නෙවෙයි. යමෙක් ප්‍රාණඝාතය කරන්නේ නම් ඔහු රැස් කරන්නේ ලෝභ දේශ. නම් ඔහුට අර ආර්ය මාර්ගයේ පැවිදි මාර්ගේ යන්න බෑ. පැවිද්දෙක් වෙන්න බෑ. ඇඳුමේ නෙමෙයි මම කතා කරන්නේ. ඒක ඒ නිසා අපි එක ගත්තොත් එහෙම පැවිදි පක්ෂය සඳහා විතරක් කිව්වයි කියලා එතකොට පටු වෙනවා. මොකද මේ ආර්ය මාර්ගය අනේක නිර්දේශ කරලා තිබෙන්නේ බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ සත්වයින් සඳහා ඇරුණාම ඒකට අර ඔබ කාවිච්චි කරන මේ සේවක මණ්ඩලයට පමණයි කියලා තියෙන බස් රථ
අනිත් අයට නෑ. එහෙම පැවිද්දන්ට පමණයි කියලා සීමාපානවල නෑනේ මේකේ. මේක මම දකින්නේ ප්‍රඥාවන්තයින්ට පමණයි. ආරි මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණාට පමණයි. එහෙමයි මම දකින්නේ. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඒ වගේම සමනෝ හෝති පරං විහෙට්ඨයන්තෝ. අන් අය වෙහෙසනවා නම් වෙහෙසනවා කියන්නේ නොඑක් ආකාරයෙන් වෙහෙතරපත් කරන්න පුළුවන්. ගහලා බැනලා සැරදාලා පහර දීලා ඇනුම් පද කියලා හිත රිදවලා. එතකොට මෙහෙම අන් අය වෙහෙසන කෙනෙකුටත් සමනයෙක් වෙන්න බෑ කියලා කියනවා. මොකද ඒ අන් අය වෙහෙසීමේදී පාවිච්චි කරන්නේත් ආයෙත් අර චිත්තාභ්‍යන්තරයේ පවතින දුකටපත් වෙන ලෝභ දේශ මොහයන්නේ. ඉතින් ඔබට පළමුවෙන් දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙමනම් මේ සමාජයේ කොතන කොහේ හිටියත් ජීවිතය අගය කරන්නේ නැත්නම් ජීවිත අගය කරන්නේ නැත්නම් ඔහුට ඒ කියන්නේ ජීවිතයක් නැති කරන එක ඔහුගේ ලොකු දෙයක් නම් ඔහු ලබන සැපතක් නැත්නම් ජයග්‍රහණයක් නම් ඔවුන් එබඳු අයට ශ්‍රමණ මාර්ගයේ විවෘත වෙන්නේ නැහැ. ගසා වෙන පහරදී අපහාස උපහාස කොට තවත් වද වේදනාදී යමකට රිදවන්නේ නම් ඔවුන්ටත් ශ්‍රමණ මාර්ගයේ උරුම නැහැ. මන්දයත් ඔවුන් යන්නේ කර්ම මාර්ගයේ පාප මාර්ගයේ. එතකොට අනිවාර්යෙන් පාප මාර්ගයෙන් අත විදෙන්න ඕනනේ සබ්බ පාපස්සා කරලා. එහෙම අපි ඒ ගාථා පද දෙක සරලව අරගෙන ඉතිරි හරිය අපිට ඕන පැත්තට ගෙනියන්න බලමු. ඒ වගේම තව පදයක් තියෙනවා. නිබ්බානං පරමං වදන්ති බුද්ධෝ. බුදුවරු වදන්ති බුද්ධා. ඒකට බහුවචනෙන් පෙන්නන්නේ බුදුවරු එදත් අදත් ඉදිරියටත් ලොකුම දෙය. එහෙමයි තේරුම් ගන්න ඕනේ. උතුම්ම දෙය නිර්වාණයයි කියලා කියනවා. මෙන්න මේ උතුම්ම දෙයට පත්වීම සඳහා තිබෙන තපස විය නොහැකද කන්තිය? මේ උතුම්ම දේ හොයා ගැනීම සඳහා එයට හිමිකරුවෙක් වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පරමන්තපෝ කන්ති. එනිසා මම දකින්නේ නැහැ මේ කන්තිපදයට අයිති ගැඹුරු අර්ථය පෘථග්ජන සමාජයේ මිනිසුන්ට උරුම එකක් කියලා. මතක තියාගන්න. අන්න එහෙම අපි මේවට මේ සරල අර්ථයක් ගත්තාම බුදුවරුත් ඒක තමයි වදාරන්න ඇති කියලා අපි එතනින් නතර වෙනවා. නමුත් ගැඹුරට බලපුවම තියෙන පරමං තපෝ ලොකුම තපස. අන්න මේ පරමං තපෝ කරන්නේ කොහොමද කියලා ඔබ දැනගන්න. කොයි වෙලාවෙද කරන්න ඕනේ. ඒක තමයි ධම්ම රසයට යන පාර. මිහිරි ධම්ම රසයට යන පාර. දැන් මේ පරමං තපෝ හරි කාන්ති හරි ඔබට උරුම නැහැ, තිබුණේ නැහැ ජීවිතේ. ඔබ කටයුතු කළේ පුද්ගලයෙක් වශයෙන්. මේ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීමේදී මේක ක්‍රියාත්මක වෙන්නේ සිත කය වචන කියලා තේරෙන්නෙත් නැහැ. ක්‍රියාත්මක වෙන්නේ ස්කන්ධ පංචකයක් කියලා තේරෙන්නෙත් නැහැ. ක්‍රියාත්මක වෙන්නේ මම කියන කය. මම කියන කය නැත්තම් වචනය. නමුත් ඒ මම ක්‍රියාත්මක කරන්නේ වෙනත් මමක් විසින්. ඒ මම ඒ මොහොතට උපදින හැඟීම. අර සිතට එන දේ මම කොට ගැනීම කියන වචනයක් පිටකේ තිබෙන්නේ. පෘථග්ජන පුද්ගලයා සිතට එන දේ මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්න ඔහුට බෑ. සිතට මොනවද එන්නේ? දැන් බලන්න සිතට එන්නේ මේ ආර්ය පුද්ගලයාගේ නෙමෙයි අනිත් පුද්ගලයාගේ සිතට මොනවද එන්නේ කියලා. සිතට ඇසේ කනේ නාසයේ දිවේ කයේ උදව්වෙන් එහෙම නැත්නම් සිතින්ම එහෙම නැත්නම් එදිනදා කරන කර්තව්‍යයන්ෙහිදී විවිධ දේවල් එනවා. හොඳ දේවලුත් වෙනවා නරක දේවලුත් වෙනවා. මේ එන දේවල් වලට එකතු වුණොත් එන දේවල්
බාරගත්තොත්. එකතුවීම බාර ගැනීම කියන්නේ තමන්ට සිදුවෙන යහපතක් අයහපතක් මදිකමක් ලජ්ජාවක් නින්දාවක් ආදී වශයෙන් අන්න එහෙමයි බාර ගැනීම කියන්නේ. ඒක තමයි සංසාරේ පුරුදු කරේ ජීවිතයත් පුරුදු කරන්නේ ඒකයි. සෑම සිද්ධියක් තුළින්ම ඔබ ඒක ඔබට වුණ දෙයක් ඔබට අන්න අය ඔබට කළ දෙයක් ඔබට මදිකමක් පහර දීමක් පාඩුවක් වශයෙන් කවුරු හරි ඔබට කරේ කියලා බාර ගන්නවා. හරියට කොයි වගේද කියනවා නම් ඔය තීන්තවරණ කඩදාසිය තියෙන්නේ. තීන්තවරණ කඩදාසියට අපි ඒ ළමා කාලේ තීන්ත උරා ගන්න හැටි බලන්න තීන්ත දානවා. දාපු ගමන් නැපු යනවා. පැනලා උරා ගන්නේ. පුතග්ජනයාගේ සිතත් හරියට තීන්තවරණ කඩදාසියක් වගේ. පස් දොරෙන්ම හම්බ වෙන සියලුම දේවල් ටික ඇතුළට ඇදලා ගන්නවා. ඇතුළට ඇදලා ගන්නවා විතරක් නෙවෙයි ඇතුළට ගත්තාම අල්ලා ගැනීම හේවත් අල්ලා ගැනීමෙන් මම හැදෙනවා. එනිසා අපි උපමා කරමු. පෘථග්ජන පුද්ගලයාගේ සිත හරියට සියලුම කුණු කන්දල් සියලුම තීන්ත උරා ගන්නා වූ පැල්ලම් උරා ගන්නා වූ තීන්ත උරන කඩදාසියක් වගේ. ඒ නිසා ලෝකේ තියෙන කුණු කන්දල් බාර අරගෙන ප්‍රතිචාර දැක්වීම වරුණා වෙන කරන්න පුළුවන් දෙයක් ඔහුට නැහැ. නමුත් මම මේ ඔය පාරේ යනකොට සහ නොඑක් අවස්ථාවල දැකලා තියෙනවා මේ ලෝකේ තියෙන තවත් જાතියක් අලුත හැදුන වෙල්ලාල කොලෙත් එහෙමයි කෙහෙල්ලත්තක් පීදින කොටත් එහෙමයි අලුත් නෙළුම් කොලෙත් එහෙමයි වතුර වැටුනහම බෝල වෙලා පෙරලිලා යනවාම ගෑවෙන්නේ නැහැ. එතකොට ඒක අර තින්තරුණ කඩදාසිය වගේ නෙමෙයි වාර ගැනීමක් නැහැ. ඒව අහකට යන්න වෙනවා. ඔබට තේරෙනවද ඔය තීන්තවරණ කඩදාසියක් වැනි සිත නිලුම් කොලයක් වැනි එකක් බවට පත් කරන්න ඕන කියලා මේ ලෝකේ ජීවත් වෙනකොට. උරාගාමීම වෙනුවට වැඩි ආකර්ෂණය නොවී පිට වී යාම අහකට යාම. මෙන්න මේ තත්ත්වයට සිතපත් කරන්නට මිනිසාට කරන්න තියෙන වැඩේ තමයි කන්ති පරමන්තපෝ. මතක තියාගන්න. මොනවද දැන් මේ උරාගන්නේ? රතු තීන්ත නම් රතු තීන්ත, නිල් තීන්ත නම් නිල් තීන්ත, කළු තීන්ත නම් කළු තීන්ත. ඔක්කොම උරා ගන්නවානේ. අන්න ඒ වගේ ලෝකේ උපන් මිනිස්සයෝ මේ හමු වෙන කාරණාත් එක්කලා චිත්ත අභ්‍යන්තරයට උරා ගැනීමක් පුරුදු කරනවා. ඒක සාමාන්‍ය භාෂාවෙන් කරන්න කියන්නේ නම් මට බැන්නා මට ගැහුවා මට මදිකමක් කළා අපහාස කළා පාඩු කළා අන්න උරාගත්තා. දැන් උරාගත්තාම නිකන් ඉන්න බෑ. ප්‍රතික්‍රියා දක්ව ඕකට හොඳ වැඩක් කරන්න ඕන. අර හොඳ වැඩක් කරන්න යන කිසි කෙනෙකුට හොඳ වැඩක් කියන්නේ වැඩේ හොඳ නෑ නරක වැඩක් නේ එකෙන් කියන්නේ. කාන්ති පරමන්තපෝ නෑ. ඒවා පැත්තවත් දන්නේ නැහැ ඔවුන්ට. ඔවුන් ඒ වැඩේ කරන්න ගියාම එයින් සසර හැදෙන බව, එයින් මහා විනාශයක් වෙන බව පස්සේ තමයි දන්නේ. උනාට පස්සේ. ඒ වෙලේ තේරෙන්නේ නැහැ. ඒ වැඩේ කරලා පස්සේ පශ්චාත්තාප වෙනවා. හිරගෙදර හරි, ඉල්ලුම් ගහට ගින් හරි නැත්නම් තමන්ගේ කෙනෙකුට සිදු වුණා හානිය ගැන හරි අතහරින්න බැරි තරමට. උන වරද පිළිබඳව. අන්නේ විදිහට මේ වර්තමාන මොහොතේ ගන්නා ක්‍රියාමාර්ගය හරි වැරදි හොඳ නරක ආදී වශයෙන් නොපෙනී යාම නැමැති අන්ධභාවයටපත් වෙනවා. ඇසේ නොපෙනී යාම නෙමෙයි ක්‍රියාමාර්ගයේ ආදීනව නොපෙනී යාම නැමැති අන්ධභාවයටපත් වෙනවා පෘථග්ජනයා. ගමෙත් ගම්බද විහාරෙත් නැත්තම් රටෙත් ඔක තියෙනවා ওই විදිහට නෙමෙයි ඒක තිබෙන්නේ. ඉන්න මරනවා පේන්නේ නැහැ කියලා. ඒක තමයි මම මේ කිව්වේ. ඔය බාර ගැනීමෙන් ප්‍රතික්‍රියා දක්වන පෘථග්ජන මනස උරුම වුණාම ලෝයේ උරුම වෙන්නේ ඇලීම නිසා. ඇලීම අහිමි වෙනකොට දුක. ගැටීම නිසා ගැටීමම දුක. මුලාවම දුක.
අර තින්ත ටික උරා ගන්නවා වගේ ලෝකෙ තියෙන සියලුම සිදුවීම් ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රසන්නතා ඔහුට ප්‍රශ්න ඇති කරනවා. ලෝකෙ හැමදාමත් ඒක ඉතින් මේ ප්‍රශ්න ඇති වෙනකොට උන්ට නිහඬව ඉන්න බෑ. කොයි වගේද කැපිච්ච පණුවෙක් වගේ දඟලනවා තමයි කියන්න තියෙන්නේ. මෙන්න මේ බාහිර කාරණා සිදුවෙන කාරණා ප්‍රත්‍යපමණයි ඒවා මුල් කොටගෙන තමන් කයෙන් නෙවෙයි සිතෙන් නොසන්සුන් වී. නොසන්සූ සිටින් යුක්තව කය වචන මෙහෙවීම උන්මන්තක භාවයයි. පෘථග්ජන උන්මන්තක භාවයයි. නැත්නම් කාන්ති රහිත භාවයයි. ජීවිත කාලය පුරා මිනිසුන් පුරුදු කරන දේ සංසාරෙත් කරන්න නැත්තේ ඕක තමයි. ඒ නිසා සංසාරේ කරපු නිසා සහ නැවත නැවතත් ජීවිතේ කරපු නිසා අතිශයින් මෙය බලවත්. අසුරු ගසන සැනකින් අදාළ තැන. වචනයක් කිව් පමණින් වචනයක් ඇහූ පමණින් අනුපදයක් කිව් පමණින් මොකක් හරි සිද්ධියක් වුණ පමණින් අදාළ තැනටපත් වෙලා ප්‍රතික්‍රියා සඳහා කය වචන සිත අවියාවුද මෙහෙවීම කරනු ලබනවා. අවිය කිව්වහම ඉතින් ඔය කඩුවම නෙවෙයි. පෑනත් අවියක්නේ. අවි ගන්නවා කියන එකේ තේරුම එහෙමයි. අන් අය වෙහෙසවීම සඳහා රිදීම සඳහා මේ අවි ගන්න පුළුවන්. අර පාතපත දෙකෙන් පෙන්වන්නේ අන්න එහෙම අවි දරන්නෝ. අන් අයට වෙහෙසවීම රිදීම සඳහා අවි දරන්නෝ ගාව නැති දෙයක් කියලා තමයි කාන්තිය පෙන්වන්නේ. කාන්තිය නැත්නම් කාන්තිය නැවති පරමතපද නැත්නම් බුදුන් වෙත ළඟා වීමට අවසර පත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. නිසා මේ ඉවසීමක් නැතිකම පළමුව තේරුම් ගන්න. මේ උදා වෙන්නේ අතීතේ නොවේ. අනාගතෙත් නොවේ. වර්තමානයේ. හැම මොහොතම උදා වෙනවා මේක. හිරු දිනපතා උදෑසන උදා වෙනවා වගේ හැම මොහොතම මේක උදා වෙන්න පවතිනවා. කොහෙන්ද උදා වෙන්නේ? ඇසෙන් උදා වෙනවා, කනෙන් උදා වෙනවා, නාසයෙන් උදා වෙනවා, දිවෙන් උදා වෙනවා, සිතනොත් උදා වෙනවා. නමුත් උදා වෙන බව දන්නේ නැහැ. උදා වෙනකොට ඒක අහුවෙන පුද්ගලයා ඒක දන්නෙත් නැහැ, ඒක වරදක් දකින්නෙත් නැහැ. මන්දයත් උදා වෙන එකට එකතු වීම අන්ධ භාවයයි. මෙන්න මෙහෙම අර ගීපදයේ තිබෙනවා වගේ මං පෙර ගියේ වරදින් පිටිපාරක වගේ ඔබ පෘථග්ජනයෙක් වශයෙන් යමින් ඉන්නෙම වැරදි පාරක. උදා වෙන හැම එකටම එකතු වීම හේවත් ප්‍රතිචාර දක්වමින් ප්‍රතික්‍රියා දක්වමින් සමාජයට ප්‍රශ්න හදන එක වුණුත් සමග ගැටුම් ඇති කරගෙන අවුලට යන එක ප්‍රශ්නාවලියක් හදන එක. ප්‍රශ්නාවලියකින් පමණක් නිමා වෙන්නේ නැහැ. මේක චිත්තාභ්‍යන්තරයට ගොස් ඔබට යලිත් වදයක් පීඩනයක් දෙන බලවේගයක් බවට ඔබ පත් කරගන්නවා භාවිතාවෙන්. අභාවිත අබහුලීගත දේ භාවිත බහුලීගත කරගෙන තියෙනවා ඔබ. බුදුන් වහන්සේ හැබැයි භාවිතෝ බහුලීගතෝ කියලා වෙන දෙයක් පෙන්ලා තිනවා. ඒ ගැන සැලකිලිමත් පොඩ්ඩක්වත් නැහැ. භාවිතා කළ යුතුයි, බොහෝ කොට භාවිතා කළ යුතුයි. ඒ බුදුන් වහන්සේ වදාළ දේ කළොත් භාවිතා කළොත් එහම අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. අභිඥා පිණිස අවබෝධය පිණිස නිවන් පිණිස පවතිනවා. නමුත් ඔබ ඒ අභාවිත බහුලීගත කරලා මේ පැත්ත භාවිත බහුලීගත කරන්න පුරුදු වෙලා තියෙනවා. එතකොට එහෙනම් ලැබෙන්නේ මොනවා පිණිසද? එතකොට නිබ්බානාය සංවත්තති නෙමෙයි, දුක්ඛාය සංවත්තති. දුක් පිණිස පවතිනවා. අන්න මෙහෙම අපි පාවිච්චි කරන පාර සාමාන්‍ය සමාජයේ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් දක්න මේ පෘථග්ජන උදාභය තුළ දක්වන මේ ප්‍රතික්‍රියා දක්වීම මේ පාර බුදුමග නෙවෙයි. ධර්මයට යන මග නෙවෙයි. ධර්මයේ රස විඳින මග නෙවෙයි. සංසාර දුක්ඛය විඳින මග. අතරක් නැති විදිහට. ඒ තරමට නොමග ගිහින්. නමගන යන් පුතේ ඔබට රටක් ඇතේ කියලා කියනවනේ. වගේ බැලුවාම මේක පුදුම නොමග යාමක්. මෙන්න මේ නොමග යන පුද්ගලයින්ට මේ නොමගින් මිදෙන්නට බුදුන් වහන්සේ වදාරන සුමග තමයි
කන්ති පරමන්තත්. ඔබට ඒ පිළිබඳ අවබෝධයකින් එතෙන්ට සමීප වෙන්න පුළුවන්කම තියෙන්න ඕන බුද්ධියෙන් සිහියෙන් වෙන සමීප වෙන්න පුළුවන් විදියක් නැහැ එතෙන්ට. මේක මොකද්ද? ඔබ සතුව පවතින මේ මොකක්ද මේ මුලාව කුමක්ද? ඒ ඔබේ කය නොවේ. ඔබේ ස්වාභාවික තත්ත්වය නෙවෙයි. ඔබේ ස්වාභාවික තත්ත්වය මොහොතකින් විකෘති වෙලා ඔබ කය වචන නරකට නපුරට සිත නපුරට මෙහෙවන කෙනෙක් බවට පත් වෙනවා. ඒක කලේ කවුද? ඔබ ඔය ඉන්නවා මැරෙනවා කියන කාරණය ඔස්සේ ඒක ඔබට කලේ කවුද? මුහුණ රළු කලේ, වචන රළු කලේ, අවියාවුද දරන්ට කිව්වේ, පරුස් වචන පිට කලේ කවුද? ඔබ ඇතුළේ වෙන කවුරු හරි ඉඳලා එයා බලපෑම් කරා කියන්න එපා. අන්නේ කරන බලවේගය තථාගත බුදු පියාණන් වහන්සේ ඔබ තුළ රෝපණය වී පෝෂණය වී වැඩි දියුණු වෙන බව පෙන්වනු ලබනවා. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය වශයෙන්. ළමා කල පටන් මහලු කල දක්වාම යමෙක් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය වඩයිද ඔහු නොමග යනවා. ඔහු මාරයාට අහු වුණා කියලා කියනවා. ඔහු භවබන්ධනයට අහු වුණා කියලා කියනවා. ඔහුට කන්ති උරුම නැහැ. අක්ඛන්ති තමයි උරුම තිබෙන්නේ. ඔහුගේ කය වචන සිත සඳහා භාවිතා කරනු ලබනවා ලෝභය, ද්වේෂය, මෝහය. යමෙක් ලෝභය, ද්වේෂය, මෝහය භාවිතා කරයිද ප්‍රතිඵලය දුක්ඛං සහ සංසාරං. සංසාරයට වැටෙන මාවත සහ දුකට පත් වෙන මාවත. ඒනට ත්‍රිපිටකයේ බලපුවම තියෙනවා ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය, නිබ්බානං. මෙන්න මේ රෝපණය වුණා වූ, වර්ධනය වුණා වූ මේ දුෂ්ට ස්වභාවයන් ක්ෂය කර ගැනීම සඳහා ජීවිතය තුළ මාර්ගයක් ගත යුතුයි කියන එක තමයි තථාගතයන් වහන්සේගේ ආර්ය ඉගැන්වීම. මේ සඳහා භාවිතා කළ යුතු දෙය කන්ති බවයි උන්වහන්සේ කන්ති පරමං තපෝ. මතක තබා ගන්න. දැන් කොහොමද මේක සතුරා මර්ධනය කිරීම සඳහා භාවිතා කළ යුතු අවියක් බවට පත් කරගන්නේ? සතුරා බලවත් වෙලා ඉන්නවා. නමුත් සතුරා මර්ධනය කිරීමට පුංචි අවියක් බලවත් කරන්න වෙනවා. ඒ නිසා රචනා ලියන කාලේ, කතා කරන කාලේ යොසීමෙන් සැනසීම ලැබේ කියලා කතා කළාට ඒක ඒ වෙලාවට හරි අරුණාම ඒක ලෞකිකයට හරි. නමුත් මෙතන තපසක් තියෙන්නත් ඕන. ඒ තපසෙන් සිදුවෙන්න ඕන මේ ක්ලේශ ධර්මයන් තැවීම නැත්නම් ශූන්‍ය වීම, පාලනය වීම. එතකොට ඉවසීම නම් වූ උතුම් තපස මගින් ක්ලේශ ධර්මයන් පාල වෙන්නේ කොහොමද? කන්ති පරමං තපෝති තික්ඛා. මොනවද ඔබ ඉවසන්නේ නැත්තේ? ඔබ නොසන්සුන් වෙන හැඟීමක් ආවහම සංසුන් කරගන්න තැනට එනවාද? නොසන්සුන්කම තුළ පාවිච්චි කරනවාද? ඔබගේ සංසුන් ස්වභාවය ඉවත් කරමින් ඇතිවෙන නොසන්සුන් ස්වභාවය ඔබ පාවිච්චි කරනවා ඇරුණාම ඒක දරාගන්ට ඉවසන්ට ඔබට හැකියාවක් නැහැ. මෙන්න මෙහෙම දිගු ගමනක් ආපු පුද්ගලයෙක් වශයෙන් හැම විටම ගැටුමකට මුලපුරන, ගැටුමක් දුරදිග ගෙනියන, ගැටුමක් මගින් විසඳුම් හොයන්න හදන මානසිකත්වය තුළ තමයි පෘථග්ජන සමාජ සමූහයා ඉන්නේ. ඔවුන්ට කියන්න තිබෙන්නේ අවිගත්තෝ අවියෙන් නැසිති. අවිගත්තෝ අවියෙන් නැසිති පෘථග්ජන භාවයට එක අර්ථයක්.
ආර්ය භාවය ගත්තහම අවි ගත්තොත් අවියෙන් නැසෙති. එතකොට කොහොමද ඒක වෙන්නේ? එතකොට අර ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය නැමැති අවිය ගත්තෝ එයින් මනුස්සක විනාශ කරගන්නවා. එම නිසා මෙන්න මේ ගැටුමකට, හානියකට, විනාශයකට අරාඳින අවස්ථාවේදී ඔබේ චිත්තාභ්‍යන්තරයේ තිබී රෝපණය වී, පෝෂණය වී, බලවත් වී ඔබ වෙතට පැමිණීමේ හැඟීම් තමයි ඉවසීමෙන් සැරසීම ලැබේ කියලා කියන්නේ. මොනවද මේ හැඟීම්? කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, හිංසා විතර්කය. ඔබේ භාෂාවෙන් කියනවා නම් ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. මිනිසා තිරසනෙක් කරන්නා වූ මේ බලවේග ඔබට එකතු වෙලා ඔබේ කය වචන අවුල් කරලා, සිතත් අවුල් කරලා ඒ මොහොතට මහා විනාශයක් සලසන අතර ඉදිරියටත් සංසාරයට පාරකුත් හදලා දෙනවා. දැන් මෙයාව ශික්ෂණයට පත් කිරීම තමයි මේ තපස. ඒකයි මම කියන්නේ ඉඳගෙන ඇස් දෙක පියාගෙන වද දෙන එකක් නෙවෙයි ඒ තපස කියලා කියන්නේ. මේ හැමෝම මේ සමාජයේ අය අර බංගගිරියේ තපස් රකින්න එස්සන්ත රජුරෝ ගියා වගේ කැලේකට ගල් ගහකට යන්න ඕන කෙනෙක් නෙවෙයි අපි පෙන්වන්න හදන්නේ. හැමෝම මේ තපසට යන්න ඕන. දෙපයින් යනවා නෙවෙයි. නිවසේ සිටියදී හෝ Taman සිටින තැනදී මේ තපසට යන්න තපසට යන්න වෙනවා. මන්දයත් එහි ප්‍රතිඵල අතිශය සුන්දර බැවින්. කුමක්ද තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ සැනසීමට එක්වීම සඳහා ඔබ විසින් ලබා ගත යුතු අවබෝධය. අන්න ඒ අවබෝධය තුළ ඔබට මේ කියන තපස ඇඳුම් මාරුවකින් තොරව, අමුතු සූදානමකින් තොරව ඒ ඔබ කරන කටයුතු සමග අන් අය සමග කරන කටයුතු වලදී ඔවුන්ට නොදෙන්නට ඇතුළතින් කරන්න පුළුවන්. ඒ අභ්‍යාසයක්, ඒ හුරු කර ගැනීමක්. එහෙමනම් මොකක්ද වෙනව ඇත්තේ? අපට පුරුදු වෙන්න වෙනවා අපි සංසුන් ස්වභාවයේ සිට නොසන්සුන් ස්වභාවයට පත්වෙන්නා වූ ඇවිස්සෙන හැඟීම් වලට එකතු වී ප්‍රතික්‍රියා දැක්මේ ක්‍රියාවලිය අත්හිටවීම සඳහා, පාලනය කිරීම සඳහා, එහි බලය ශූන්‍ය කිරීම සඳහා අපට එය ඉවසීම නැත්තම් දරා ගැනීම නම් වූ පරම තපස කරන්න වෙනවා. ඔන්න මම දකින්න තථාගත බුදු පියාණන් වහන්සේ සකල මිනිස් සමූහය ආදු සඳහා දුන්නා වූ භාවනා අභ්‍යාසය. මේ ගාථාවෙන් කියන්නේ ඒකයි. පරමං තපෝ. දැන් මේක ත්‍රිපිටකයේ තිබෙනවා, මම අනන්ත වාරයක් කියලාත් තිබෙනවා. ඒ වචන ගන්න නැතුව මම මේ කියන්න හදන්නේ. දැන් අපිට එදිනෙදා කටයුතු කරන්න වෙලා තිබෙනවා. ඒකට තැනක් නැහැනේ අදාළ ශේස්ත්‍රවලනේ. මේ ශේස්ත්‍රවල කටයුතු කරන්නට යාමේදී ඔබ මේතෙක් ගමන තුල පෝෂණය කරගත්තා වූ දුර්වලකම් ටිකක් චිත්තාභ්‍යන්තරයේ සැඟදී තිබෙනවා මූල වශයෙන්. මේ මුල් වලින් පැලවෙනවා වගේ මූල තිබෙන විට අදාළ කරුණු වලදී ඒ දේවල් සිතට එනවා. ඒකට වරද ලෝකෙට පාරණ එක තමයි පිරිස කරන්නේ. තමන් කිසිම වැරදිකාරයක් නැහැ, තමන් ළඟ මූලයක් නැහැ. මේ ලෝකයේ අය තමයි අපි අවුල් කරන්නේ කියලා තමයි සමාජය කියන්නේ. අන්න එතන තමයි ලොකුම වරද තිබෙන්නේ. ඔය කියන බාහිර අවුල් කාරණා ලෝකෙ සිදු වෙනකොට මේ ශාන්ත වූ සැනසීමටපත් වුණ අයට මොනම අවුලක්වත් හටගන්නේ නැහැ. එතකොට එහෙනම් මේ බාහිර කාරණා නිසා සිත අවුල් වෙනවා නම් ලෝකේ ඉන්න ඔක්කොටම අවුලක් හැදෙන්න වෙනවා. නමුත් බාහිර කාරණා ප්‍රත්‍යක් ලොකුම හේතුව Taman ළඟ පවතින්නේ.
ප්‍රත්‍ය නිරෝධයෙන් දුක්ඛ නිරෝධය තථාගතයන් වහන්සේ දේශනා කර වදාරන්නේ හේතු නිරෝධයෙන් දුක්ඛ නිරෝධය. දුකට හේතුව නැති කිරීමෙන් දුක නැති කිරීම. ඒ දුක කියන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ඇතින දැවීම නේද? දැවීම, තැවීම, පශ්චාත්තාපය ගින්නනේ. අන්න එහෙනම් සමාජයේ මොකද කළේ? පෘථග්ජන මට්ටමේදී පන්සිල් සිල් උපසම්පදා සිල් දක්වා, උගත් සිල් නූගත් දක්වා, ධනවත් සිල් දුප්පත් දක්වා ඔවුන් පුද්ගලයෝ වශයෙන් කටයුතු කළ ඇරුණාම ඒ මොහොතට තමන්ව පාලනය කරන්නේ මේ කාම විතර්කයේ හෙවත් ලෝභය, ලෝභ මූලය, අකුසල මූලය, ව්‍යාපාද විතර්කයේ මේ සද්දේශ මූලය, විහිංසා විතර්කයේ මිසක් විනා ඊට එහා ගිය මේ මූල තුන බව. මේ මූල තුන මිනිසාගේ හතුරන් බව. මෑතදී මතක් කළ පරිදි මේ මූල තුනේ ප්‍රාණායපකරුවෙක් බව ඔබ වටහා ගන්න වෙනවා. මෙයාට ඉඩ දීලා නම් සැනසීම ලබන්න බෑ. ඉවසීමෙන් සැනසීම හමු වෙන්නේ නැහැ ඒකේ. මේගොල්ලෝ මරා ගන්න, මේගොල්ලොන්ගේ බලය දුර්වල කරන්න තිබෙන්නා වූ අවිය තමයි තථාගතයන් වහන්සේ කන්ති කියලා කියන්නේ. ඉවසීම. එහෙනම් මොනවද ඉවසන්න ඕන? කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ දිවසන්න ඕන. කටතද කර හිඳීමෙන්ද, කතා නොකර සිටීමෙන්ද නැහැ. එහෙම අනාර්ය ක්‍රියාමාර්ගයක් නෙවෙයි ඒක. ඒකට බුදුන් වහන්සේ ආර්ය ක්‍රියාමාර්ගයක් පෙන්වලා තිබෙනවා. මේ ඉවසීමේදී එය පරම තපසක් වෙන ලොකුම කෙලෙස් තැවීමක් නැත්තම් කෙලෙස් වෙනසීමක් වෙන්න ඕන ලොකුම තපස වෙන්න. ඒ කියන්නේ ඒ ඉවසීමේදී ඒ බැහැර වෙන්න වෙනවා අපෙන්. කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ බලය කෙමෙන් ටික ටික බැහැර වෙන්න ඕන මේ කන්තියේදී. එහෙමයි තේරුම් ගන්න ඕන කාරණා. මේ කරුණ ඔබට තේරුම් ගන්න පුළුවනි නම්, මේ කරුණ අනුගමනය කරන්න පුළුවනි නම් වෙනත් බුද්ධාගමක්, වෙනත් ආගමික ජීවිතයක්, වෙනත් පාරක් ආයෙ හොයන්න ඕන නෑ. මෙයම සමස්තයයි. විවිධ වචන වලින් පෙන්වා වදාරලා තිබුණාට මෙයම සමස්ත ක්‍රියාවලියයි. මොකද්ද අපි මේකට භාවිතා කරන්න ඕන? මෙතන සිදුවෙන සිද්ධියේ සම්බන්ධතාවය ඇති වෙන හැටි පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. දැන් චිත්ත විග්‍රහය සඳහන් කරනකොට සිත කියන එක පැය ගණන් තියෙන එකක් නෙමෙයි. එනවා නැති වෙනවා. ඒක පදනම් කරගෙන තව එකක් උපදින්නේ. ඒක පදනම් කරගෙන තව එකක් උපදින්නේ. එතකොට එහෙනම් අර බාහිර සාධක මත චිත්තාභ්‍යන්තරයේ පවතිනා වූ ලෝභ දේශ මොහ හේතු නිසා තමයි uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං තුනෙන් එකක් උපදින්නේ. ඉපදුනා ඒක නැති වෙනවා. නමුත් අපි ඒකට එකතු වෙනවා. ඊළඟ සිතුවිල්ලෙන් අරක හේතුවේ ඒ හේතු කොටගෙන තව එකකට එකතු වෙනවා. එතකොට අර උපදින එකෙන් එකතු වෙන එක ශූන්‍යයි. දෙකක් මේක. නමුත් අපට එහෙම අතරක් පෙනෙන්නේ නැහැ වේගවත් සිදුවෙන නිසා. අපි ඒක එකම පුද්ගලයා එකම ක්‍රියාව කියලා හිතනවා. මේ නිසා අපි හටගන්න එක දෙයක්, එක පවත්තන එක තවත් දෙයක්. ජීවිතේ පුරා, සංසාරයේ පුරා එකතු වෙන එක සහ පවත්තන එක තමයි පුරුදු කරගත්ත බලවේගය. ඔබ මේ වහලෙක් බවට පත් වුණා. ඒ නිසා ඔබට මොනම විදිහකින්වත් බුදුමග යන්න බෑ. ඊට ඉස්සර වෙලා මායාවේ මකට ඔබ අවතීර්ණ වෙලා තිබෙනවා. අර බුදුදහමෙන් පෙන්වන අර සිත පිළිබඳව ක්ෂණයකින් හටගෙන නැසෙන එක අත්තක් අල්ලා අනික් අත්තට පනිනකොට මේ අත්තේ නෑ කියන අර්ථය වගේ මෙන්න මෙතන මේ හටගන්න එකම නෙවෙයි පවතින්නේ. හටගන්න එක සහ පවත්තන එක අතර අතරක් තියෙනවා. හටගන්න එක පාදක කරගෙන පවත්වනවා. අන්නේ හටගන්න එක පාදක කරන පවත්තන එකට තමයි පෙන්වන්නේ uppannam කාම විතක්කං අදිවාසේති. ඒ අපි කතා කරන කාන්ති නෙවෙයි දැන් මේ කතා කරන්නේ. ඒක පිළිගන්නවා. ඒ පුද්ගලයාට ඒක වරදක් බැහැර කිරීමක් තේරෙන්නේ නැහැ. නප්පජහති. ඔහුට ඒ පිළිබඳව වළක්වන්න වීරියක් ඕන නැහැ. නවිනෝදේති.
ඔහුට නිමාවක් දකිින්ට ඕනෑ නභ්‍යන්ති කරෝති. ඔහුට අවසන් කරන්න ඕනකමක් නෑන් අනභාවංගමේති. මෙන්න කන්තියක් නැතිකම. මෙන්න අපහානය. මෙන්න ප්‍රමාදය. මෙන්න ගැටන මාවත. මෙන්න සසර යන මාවත. සසර හදන මාවත. බුදුරුන්ගේ අවාද නැතුව මිනිස්සු පුරුදු කරගත්තා වූ මාරයාව ඔබ මෙහෙවන මාවත. මේට එරෙහිව සටනක් දියත් කරන්නට තමයි බුදුන් වහන්සේ ඔබ ළඟට ගෙනත් පෙන්වන්න ගෙන්නේ මේ කන්ති පරමං තපෝ කියන මේ කටයුත්ත. ආරම්භ කිරීමෙන් නැවත නැවත හුරු කිරීමෙන් බලවත් කිරීමෙන්ම අර එකතු වෙන පුරුද්ද දුර්වල කර ගැනීම තුළින් ප්‍රතිඵල ලැබෙනවා වරුණාම වෙන විකල්පයක් දකින්නේ නැහැ ඒකට. මේකට තව වචනයක් අපි එකතු කරගනිමු ඉගෙන ගත්ත ඒවාන් වලින්. මෙන්න මේ උපන් ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ විහිංසාව කියලා ගන්න තුනෙන් එකක්. සිහි නැති නිසා බාරගත්තාම ආපු එකක් බාර ගැනීමෙන් එකතු වීම තවත් එකක්. දැන් ඔබ මේ ආපු එකක් බාර ගැනීම තවත් එකක් වශයෙන් පෙනෙන්නේ නැහැ. ඔබට ආවා. ඔබ ක්‍රියාත්මක කරන්නට යනවා. අන්න එතකොට මේ හැඟීම මම වුණා කියන්නේ ඒකයි. හැඟීම ආවා පස්සේ මම කොට ගත්තා. පස්සේ කියන්නේ පැය ගානක පස්සේ නෙමෙයි දෙවෙනි එකේදී එකතු වීමේදී. මගේ කාම විතර්කයේ මගේ ව්‍යාපාද විතර්කයේ මගේ විහිංසා විතර්කයේ මගේ ඒක මගේ ආත්මය. අන්න බුදු දහමේ ආත්මය තියෙන තැන මම ඉන්න තැන. මගේ මම මගේ ආත්ම කොට ගත්තා පිරිහෙයි නැත්නම් පවත්තයි. ඔහුට කන්තියක් නැහැ. ඔන්න සාමාන්‍ය සමාජයේ ජීවන ගමන් මඟ. නැත්නම් යන පැත්තට යන අනුසෝතගාමීත්වය. නැත්නම් ප්‍රමාදය. මේ වැඩේ වළක්වන්න මේ වැඩේ මිදෙන්න මේ වැඩේ පාලනය කරන්නට මොකද්ද පිළිගන්න ඕන? මේ වැඩෙන් සතර හැදෙන හැටි, අවුල් දුරු දෙක යන හැටි, නිමාන වෙන හැටි සියල්ල තේරුම් ගත්තාම ඒක තමයි ආදීනව. අන්ධභාවයක්නේ. ඕනනම් තින් රටේ තොටේ ප්‍රවෘත්ති වලින් මේ හැඟීම් වලින් මොසපත් වුණ පුද්ගලයෝ කරපු වැරදි නිසා වුණ්ඩ හම්බ වෙච්ච දඬුවම් අපහාස අපරාධ මතක් කරගන්න. මටත් ඒ ටිකම තමයි කියලා. ඒ නිසා මෙයා ජීවිතේ පාලනය කරන එකෙන් ඔබ මුදව ගන්න වෙනවා. බුදුන් වහන්සේ ඔබව පාලනය කරන මෙයා ඔබේ ජීවිතෙන් බැහැර කරන්න උගන්වන්නේ. අන්න ඔබ මේ කෘත්‍ය ජීවිතේ කරන්න ඕන කෘත්‍ය කටයුත්ත. ඒ නිසා අපහාන සංඥාවේදී පෙන්වන්නේ අදිවාසේති නප්පදහච්ච න විනෝදේති නබ්‍යන්ති කරෝති අනභවං ගමේති. මුලා වුණා වැරදුනා. බලවත් වුණා ප්‍රතික්‍රියා දක්වන්න ගියා අනිත් අයත් ප්‍රතික්‍රියා දක්වනවා දෙගොල්ලන්ගේ ප්‍රතික්‍රියාව ඊට පස්සේ හානියකින් ගිනි තබාගැනීමකින් විනාශයකින් අනුබඩු කැණී යාමකින් දේපල හානියකින් ජීවිත හානියකින් හිරගේ läගීමකින් කෙලවර වෙන්නේ තව එහාටත් යනවා. ඒ ඕකනේ මම ඔය කියන්නේ මේ අතපය පිළිබඳව ගැඹුරින් අවබෝධ කරගත්තාම අතපය වචන මෙහෙවන්නේ පුද්ගලයා විසින් නෙමෙයි මේ මොහොතේ උපන් හිතින් කියන එක. ඒ නරක හිතින් මෙහෙවීම අත්හදා නවත්තන්න ඕනනේ. නමුත් සංසාරයට පුරුදුනේ මිනිස්සුන්ට මේ වැරදි හිතින් මෙහෙවීමමනේ. ඒක බලවත්නේ. ඒ නිසා ඔබ ළඟ තියෙන්නේ මාර බලන්නේ. මාර බලය පරාජය කරන්න බැරි තරමට මාර බලය බලවත්. තවත් බලවත් කරනවා. දැන් මේ මොහොතේදී නේද? උපන් කාම විතර්කයේදී, උපන් ව්‍යාපාද විතර්කයේදී, උහුන් විහිංසා විතර්කයේදී එක පිටේක එනවා නම් හරි දවසට 10ක් එනවා නම් හරි ආපු අවස්ථාවේදී අර මම මගේ ආත්මකට ගැනීම වෙනුවට ඒකට තමයි නිත්‍ය සුඛ ආත්මකට ගැනීම කියලා කියන්නේ. අර ආවා නමුත් ආව එක වෙනයි එකතු වෙන එක වෙනයි. ක්ෂණයක් වශයෙන් ගත් කල. හොඳයි ආවහම එකතු නොවෙන්න පුළුවන් නම් ඒ මොන බලපෑමකින්ද මොන ශක්තියකින්ද?
ඒකට එකතු නොවීම තුළින් ඒ දුර්වල බව වටහා ගන්නා වූ ශක්තියකින් නැත්නම් සතියකින්. ක්‍රියාත්මක කිරීම කාම විතර්කය ව්‍යාපාද විතර්කය බලවත් කිරීමයි. ඒවා බලවත් නොවෙන්ට අවසන් කරන්නට දරන උත්සාහය කන්ති නැත්නම් ඉවසීමයි. ඔන්න බුදු දහම ඉවසීමේ පරම සැපත. ඉවසීම උතුම් තපස බවට පත්වෙන්නේ. දැන් මේ ඉවසීමේදී මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා දැක්වීමෙන් බලවත් වෙන්නේ නැති නිසා හටගත්ත ඒ නැසෙන්න ඕන. ඒ නැසීමේදී අභ්‍යන්තර බලය දුර්වල වෙන්නේ. මේ නැසීමේදී සංසිඳීම සිදු වෙන්නේ. උපසමය. දැන් ඒ ධර්මයට පැමිණෙන පාර. අර එකතු වීම ධර්මයට පැමිණෙන පාර නෙමේ, කර්මයට පැමිණෙන පාර, සසරට පැමිණෙන පාර, දුකට පැමිණෙන පාර. අර ඔන්න මා දකින්නවා දැන්. මේ බුදුන් වහන්සේගේ කාන්ති පරමන්තපෝ තියෙන්නේ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසාව විතර්කයේදී. දැන් ස්ත්‍රී පුරුෂ භාවයක් තිබෙනවද? ගිහි පැවිදි භාවයක් තිබෙනවද? වෙලාව අතීතයේද අනාගතයේද වළංගු වෙන්න ඕන නැහැ. සෑම මොහොතේම වර්තමානයේ. ඔබ විසින් ඔබ ළඟ දුර්වලකමක් හදාන තිබෙනවා. මෙයා සැංගිලා ඉන්න හේතු වශයෙන්. දැන් නැහැ. නමුත් කොයියම් ඕ කාරණයක් නිසා මෙයා මතුවෙනවා. මතුවන වෙලාවට තමයි මෙයාගේ බලය දුර්වල කරන්න ඕනේ. අන්නේ මතුවන වෙලාවට එකතු වෙමින් බලවත් නොකරන්නට ඔබට සිහිය තියෙන්න වෙනවා. අන්න දැන් මේ කාන්ති තමයි පෙන්වන්නේ නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. පහන සංඥා නේද ඒක? පහනේ වෙනවා කියනවනේ. ඔන්න තපස කෙලෙස් විනාශ වෙනවා. තවනවා කියන එකේ තේරුම කෙලෙස් වලට එකතු නොවි කෙලෙස් නැසෙන්න ආරිනවා. වෙන මොකවත් ඕනද බලන්න බුදුදහම දැනගන්න ආයේ. මධ්‍යස්ථානයේ තිබෙනවානේ. වැඩේ කරන්න ඕන මධ්‍යස්ථානයේ නිරන්තරයෙන් ඇසේ කනේ නාසයේ උදව්වෙන් වර්තමාන මොහොතේ බිහි වෙනවා. ඒ බිහිවීම ඔබ හදාගත්ත මෝඩකමේ ප්‍රතිඵලයක් වශයෙන් හැංගිලා ඉඳලා එළියට එන්නේ. දැන් ඉතින් මේක කරදරයක් කොට ගත්ත කට්ටිය මේක නැති කරගන්න දන්නේ නැති අය ඕක එන්නේ නැති වෙන්න වෙන පාරක් හදාගෙන මග ඇරලා ඉන්න හදනවා. ඔන්න ඒගොල්ලොන්ගේ භාවනාව තපෝ. එහෙම නැත්නම් ඒවා චිත්තාභ්‍යන්තරයේ තියෙන බැවින් ගැටුණාම යන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් හදා ගන්නවා. පේනවද මේ දෙකේ වෙනස? මේ සමාජයේ හුරු කලාව මගහැරීමේ කලාව චිත්තාභ්‍යන්තරයක උපදින්න නැති වෙන්න බාහිර හේතු එකතු නොවී ඉඳීමකින් ක්‍රමයක් තියෙනවා. පලා යාම. කවදා හරි ඒ වුණාට මගහැරලා ඉන්න හම් වෙන්නේ අර ඉබ්බා කටුව ඇතුලේ ඉන්න කල් ආරක්ෂා සහිගත් හිතයි එළියට ආවම ඉබ්බා නරියට ගොදුරු වෙනවා වගේ මේ මාරයට ගොදුරු වෙනවා. එනිසා මේ කෙලෙස් මුල් සංගවා සැනසෙල්ලේ සිටිය නොහැකිය. ඒවා මුලින් ගමලා මුලින්ම උපුටා දාන්න ඕන. සමහර දේශනාවල පෙන්වන්නේ කූඩේයි උදැල්ලයි අරන් ඇවිදී මුල් ගලවලා කපලා පුංචි පුංචිවට කපලා කෑලි කපලා වේලලා ඌලගේ පා කරාරිනවායි කියලා උදාහරණයක්. ඒ ඔබ මේ කෙලෙස් මුල් නැසීම තමයි මේ කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී ඒකට එකතු නොවීමෙන් කරන්නේ මේ කාන්තිය. දැන් හිටගෙනත් තපස් රකින්න පුළුවන් නේ. ඉඳගෙනත් පුළුවෙනි නේ. යද්දිත් පුළුවෙනි නේ. දිගා වෙලත් පුළුවෙනි නේ. අන්න බුදුදහමේ තපස. කාන්ති පරමන්තපෝ තේරුම් ගත්ත පුද්ගලයාට. දැන් මේක මන් දන්නවා මේක අහනකොට සතුටක් සමහර අයට. මට එහෙමම කියලා තියෙනවා. වොදුම සන්තෝෂයක් තියෙන්නේ මේක තේරෙනකොට කියලා. ඒක අහනකොට සතුට නම් තව ඔය මෝඩකම දුරු වුණාම මොනතරම් සතුටක් තියෙයිද? අහනකොට සතුට සමහරට වේදිත සුඛයක්. වේදිත කියන්නේ ඒක නරක එකක් නෙමෙයි. නමුත් ආස්වාද සතුටක් ඒකේ. නමුත් අර සංසිඳුනහම තියෙන එක නැති කරන්න බැරි සතුටක්. අන්න ඒ තමයි දහම් රසය. මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක ශුන්‍යත් දූලි වෙලා යනකොට දුර වෙනකොට ලැබෙනා වූ එක තමයි ධර්ම රසය. එතකොට තමයි ධර්මයට පැමිණෙන්නේ. අන් සබ්බං රසං ධම්ම රසෝ එතකොට තමයි අඳුනන්නේ. ඒකයි මම කිව්වේ ධර්මය කියන්නේ කතන්දරයක් හරි නාට්‍යයක් හරි නෙමෙයි කියලා. මේ විතර්ක දුර්වල වෙනකොට ඔබ ස්වභාවයෙන්ම ධර්මයට පැමිණිලා. එතකොට එහෙනම් කාන්ති පරමන්තපෝ සරණින් නේද ධර්මයට පැමිණෙන්නේ. තේරෙනවද කාරණාව? එනිසා නේද මා කියන්නේ මේක සමස්ත සමාජය සඳහා මිනිසුන්ගේ මිනිස්කම ඔසවා තැබීම පිණිස
මිනිසුන් තුළ පවතිනා වූ නොමිනිස්කම් ජීවිතය තුළ මරා දැමීම පිණිස යෝජිත ක්‍රමයක් කියලා දේශනා කළ සමයක් කියලා බුදු සමය කියලා කියන්නේ. මිනිසුන් මැරීම පිණිස නෙමෙයි. මිනිසුන් තුළ පවතිනා වූ නොමිනිස් ගති මරා දැමීම පිණිස. අන්න ඒ මැරීම ආරම්භ කරන්නේ කෙලෙස් නැසීම කියන වචනයෙන් කාන්තිය සෝවාන් සිට රහත් දක්වා තමයි මේ කාන්ති පරමන් තපෝ තිතින්නේ. අර ඒ කෙලෙස් නැසීමේ තපසාර අන්‍ය ආගමික නැත්නම් කැලේට ගියාය ගාව නැතුවම ඒ ළඟ තියෙන ඔය කාන්ති පරමන් නෙවෙයි. ඒක වෙන තපෝ. ඒකෙන් නිබ්බාන ගමනං නිබ්බාන වචනේ අපි කතා කළේ නිබ්බානං පරමං වදන්ති. බුදුවරු පරම සුඛේ නිබ්බාන කියන තැනට යන්න බෑ. ඒ අනිත් තපස් වලින්. ඊට ආසන්න වෙනත් වේදිත සුඛයට රැවටෙනවා නිබ්බාන කියලා. නෝ. එනිසා මෙන්න මේ ඔබ තුල මේ පවතින ශාන්තිය සැනසීම වසා දමා තිබෙන්නා වූ මේ දුර්ගුණ ටික ඔබට අයිති පෞද්ගලික දෙයක්. ඔබ රෝපණය කරගත් පෝෂණය කරගත්. මෙහි විනාශය, මෙහි හානිය, මෙහි නිමාව, මේවා ශූන්‍ය වීම. මේවා ශූන්‍ය වීම මට අයිති දේවල් වලින් සිත ශූන්‍ය කර ගැනීම කියලා කියනවා. දැන් එතකොට තේරෙනවද මේව හංගලා ඉවර කරන්න බෑ, ඇවිදින්ම ආවහම එකතු නොවීමෙන්ම ඉවර කරන්න ඕනයි කියලා. දැන් මෙතෙන්ට මම කියන අනිත්‍ය දුවත් එහෙම මොනවද අනිත්‍ය? මේ එකතු නොවීම නම් අනිත්‍ය. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කයයි අනිත්‍ය. කාම විතර්කයේ පංච උපාදානස්කන්ධයයි, ව්‍යාපාද විතර්කයේ පංච උපාදානස්කන්ධයයි, විහිංසා විතර්කයේ පංච උපාදානස්කන්ධයයි. එකතු වීම පමාවයි, එකතු නොවීම තපසයි. ඉවසීම, ඉවසුවා ප්‍රතික්‍රියා දක්වන්න යන තු ඉවසපුවාම එයා මැරෙන්න ඕන. ඒ මැරෙන්නේ කෙලෙස්, ඔබ නෙමෙයි. ඔබට සුපිරිසුදු ජීවිතයක් ඉතුරු කොටදී ඔවුන් මිය යනවා ඔබ ළඟින්. දැන් මෙන්න මේ විදිහට තමයි ඔය බුදුන් වෙතන යන පාර වැටිලා තියෙන්නේ. සමුදු සසුන තුළ කාල භේදයකින් තොරව අතීත වර්තමාන අනාගත කාල භේදයකින් තොරව ඕනෑම කාලයක මේක තේරුම් අරගෙන අනුගමනය කරන්නා තමයි ධර්මයේ දකීද බුදුන් දකී කියන බුදුන් වෙත යන පාර වැටිලා තියෙන්නේ. ඒ මාර්ගය අරගන්නේ. මාර්ගය ගත්තහම වන ඵලය තමයි ධර්මය කියන්නේ. මාර්ග ඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. දැන් බලන්න, ඒ බඳු අර්ථයකින්ද ඔබ මේ කාන්ති පරමන් තපෝ තිතික්ඛා කියලා කිව්වේ? මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කයාගේ නොනින් දකින අනිත්‍ය නෙමේ පෙන්වන්නේ. එකතු නොවීමෙන් බැහැර වෙන පාර. බැලුවහම මොකද්ද මේකේ කරන්න තියෙන්නේ? පරණ පුරුදු සසිහියෙන් තොරව එකතු වීම දැන් සිහිය පාවිච්චි කරලා ඒ මොහොතට මේ අතරට පැන ආපු එක එකතු වීම තවත් කටයුත්තක්. ඒ එකතු වෙන කටයුත්තට ඉඩ නොදී අවසන් කිරීමේදී අරයා දුර්වල වෙනවා. කවදා හරි තේරුම් ගන්නවද මෙන්න මේ වැඩේ කරන්නට මෙතෙන්ට සිහිය ගේන එකටයි සතිපට්ඨානය කියන්නේ කියලා? සිහියෙන් කටයුතු කිරීම කියලා කියන්නේ. සිහිය ආහම එයා දන්නවා මේ පැත්තට ගියොත් අමාරු නිසා එයා ඒකට දෙන්නේ නැහැ ඉඩ. මොකද මේ සතිපදයට දීලා තියෙන අකුසලෙන් වැළකීමේ බලය පවරා තියෙනවායි කියලා. කුසල චෛතසික කියලා නේ. ඔන්න ඔබට සබ්බපාපස්සා කරණං කුසලස්ස උපසම්පදා උදනින් තේරෙවි. එබැවින් මෙබඳු ගාථා පදයක් තුළ, පද දෙකක් තුළ අර පාතා දෙකෙන් පෙන්නනවා පැත්තටවත් ඒ පැත්තට යනවා නම් ඒගොල්ලොන්ට මේ පාර උරුම නැහැ. වුන් අර අනිත් පැත්ත වඩන අය. ඔවුන්ට එහෙනම් ඒ සමන මාර්ගයේ නැත්තම් බුදුන් වෙත යන මාර්ගයේ පය දෙන්නේ නැහැ කියලා. පළමුව පුද්ගලයන් වශයෙන් ඒවෙන් බහැර වීම තුළ ඊට පස්සේ පුද්ගලයාට ඒවායන් ඇති කරන්නා වූ බලපෑම සිත ඇතුළේ තිබිලා එනවා. අන්නේ බලපෑමට එකතු නොවෙන්න දිනු කරන්නා වූ සිහියක් තුළින් ඒ බලපෑම සෝවාන්සේ රහත් දක්වා දුර්වල වෙයි යනවා. දැන් මේ කාලය තුළ මෙන්න මේ දුර්වල කරන එක තමයි මේ ඉවසීමෙන් තපස් රකින්නවා කාන්ති පරමන් තපෝ කියලා කියන්නේ.
කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය ක්‍රියාවට නොනස් එකතු නොකොට අවසන් කිරීමටයි මේ කන්ති නැත්නම් යොසීම කියන්නේ. පුරුදු කරලා බලන්න. වතාවක් දෙවතාවක් මුල් කාලේ ටිකක් අමාරු වේවි. මොකද අර බලවත් ඒ බලවත් නිසා මේ සටන මේ පැත්ත තව කුඩයි. එතකොට ඉතින් නොබුනාගේ සටන තමයි මට කියන්න තියෙන්නේ. නොබුනාගේ සටන මම පහුගිය දවසක කිව්වා. නොබුනාග හමුදා වණු කණ්ඩයක ප්‍රධානියෙක්. ඔහුට සටන් කරන්න සිදු වෙනවා විශාල හමුදාවක් එක්කලා. නියත වශයෙන්ම මැරුම් කණ්ඩ වෙන බව දන්නවා. මොකද මේ අය කුඩයි ටිකයි. නමුත් ඔහු තීක්ෂණ බුද්ධියක් ඇති කෙනෙක්. ඔහු ඊට පස්සේ මේකට යනවා දැන් සරණ සූදානම් වෙලා යන ගමන් සැලසුම් කරගත්ත ගමනක් අනුව එදිම උතනම ඉන්න මම මේ ඇතුළට යනවා. පොඩි වැඩක් කරලා ඉන්න කියලා. ගිහින් මම අදිෂ්ඨානයක් ප්‍රාර්ථනාවක් කරලා එනවා කියලා කිව්වා. මගේ ළඟ මේ කාසියක් තියෙනවා. මේ කාසිය මම ගිහින් ඇවිදින් උඩ දානවා. නෝන වැටුනොත් දිනුම් පොල්ල වැටුනොත් අපි පරාදයි. ඒක අපේ අදයිවයයි කරන්න දෙයක් නැහැ කියලා කිව්වා කල්පියා. කියලා ගිහින් අදිස්ථාන කරනවා කියලා ඒවා කරේ නෑ. ඒවා කරන්න දෙයක් නෑ. මොකද මෙයාගේ ප්‍රයෝගයක් නෙමේක. අඟවල ඇවිදින් ඔන්න මම දැන් මේ කාසිය උඩ දානවා කියලා උඩ දාපුවම වැටුණා නෝනා. ඔවුන්ගේ චිත්තධෛර්යය ඉහළ ගියා. ඔවුන් චිත්තධෛර්යය ඉහළ ගිහින් සටන් කවි කියමින් ගිහිල්ලා අර විශාල හමුදාවක් පරාජය කළා ජයග්‍රහණය ලැබුවා. පස්සේ බලපුවම කාසිය දෙපැත්තෙම තිබිලා තියෙන නෝනා. පොල්ලක් තිබිලා නැහැ. අන්න එහෙම එකක් තිබෙන්නේ. එතකොට අන්න ඒ වගේ මේ නොබුනාගේ උපක්‍රමය වගේ අපට ඕනෑම විතර්කයකදී මේ සටනට අර පුංචි හමුදාව බලවත් කරන්න වෙනවා. පුංචි හමුදාව චෛත්‍යධෛර්යය බලවත් වුණා. ඒ වගේ අපේ සතිය බලවත් වෙන එක අපි කියනවා සති ධම්මවිචේ විරිපිති පස්සග්ගේ බොජ්ජංග වඩනවා කියලා. මේ සටනට එරෙහිව කෙලෙස් සටනට එරෙහිව වැඩෙන එක. ඔවුන් ඊට පස්සේ කාන්ති සඳහා උදව් වෙනවා. බලන්න කොච්චර ලස්සන දෙයක්ද කියලා. කෑම එපායි කීවද, ඇඳුම් එපායි කීවද, ගමන් යාම එපායි කීවද, අම්මට උදව් කරන්න එපායි කීවද, සපත්තු දාන්න එපායි කීවද? නෑ. මොකුත් එහෙම එපායි කියලා නෑ. බුදු සමය තුල. මේ අපේ අය කල්පනා කරන්නේ මේ බාහිර ලෝකේ වැඩ නවත්තන්න ඕන මොනවා හරි කියලා. වැඩ නවත්තලා ඇස් දෙක පියාගෙන සිතට එන දේවල් අතෑර ඉන්න ඕනේ. නැත්නම් එන්න රොදී ඉන්න ඕනේ. එහෙමයි භාවනා කරනවා කියලා හිතන්නේ. දැන් මෙතෙන් එන්න ඔක්කොම අතෑරලා මේ කාන්ති පරමන්තතෝ මෙතනදී මොහොතක් පාසාම මේ බැහැර වෙන මාර්ගයට ඔබට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. එතකොට මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න මේ පැත්ත දුර්වල වෙනකොට ලැබෙන ප්‍රතිඵලය තමයි මේ පරම සතුට, පරම සෝය. ඒක තමයි ඔය බුදුන් වහන්සේලා පැහැදිලි කරලා නිබ්බාණං පරමං මේකෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි ඒක. ඒක තමයි පරම සැනසීම කියලා පෙන්වන්නේ. අනේ ඉතින් මේක තේරුම් ගන්න සිවස් කීයක් ගත වුණාද? මේ தත්වයන් එලි කරගන්න සියස් කීයක් ගත වුණාද යටවෙ තිබුණ தත්ත්වයට එන්න? මන්දයත් පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී එහෙම නැත්නම් අදාළ අරුත් පැහැදිලි කිරීමේදී අර පුංචි ළමයින්ට උගන්වපු යොසීමෙන් සැනසීම ලැබේ. නැත්නම් අර රචනාව ලියපු අර්ථයෙන් තමයි බලන්නේ. මේ උපදින ස්කන්ධ පංචකයේ පවතිනා විතර්කයට එකතු නොවීම කියන අර්ථයෙන් දකින්න ගැඹුරට එන්න වෙනවා. දැන් ඉතින් එහෙම තේරුණා නම් ඔබට ආකිමීඩිස් කියපු වචනේ කියන්න වෙනවා. යුරේකා සොයාගත්තා. ආකිමීඩිස් වගේ පාරට පෙන්නලා දුවන්න එපා, අනුගමනය කරන්න ඊට පස්සේ. අනුගමනීය ප්‍රතිපදාවකට යන්න වෙනවා. මේක තනිකරම පෞද්ගලික ජීවිතයේ දුර්වලකම් හදාගන්න අනුගමනීය ප්‍රතිපදාවක්. ඔය තමයි ප්‍රතිපදාව, දහම් සරණ. ඔය තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. අපි කොහෙද ඉන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕවා. තේරුම් ගත්තේ නැතුව බාහිර ලෝකෙට සම්බන්ධ වෙලා ආගමිකයයි සම්මත කර්තව්‍යවල ඉඳමින් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක බලවත් කරන මාර මාර්ගයේ නොමින්ද යම නොවේද යමින් ඉන්නේ කියලා. මේ මෝඩකම හදාගන්නට අවශ්‍ය ඇස පහල කරගන්න, ප්‍රඥාව පහල කරගන්න, දුර්දක්න දැක්ම ඇති කරගන්න අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඔබ දුකින් ගලවා ගන්නට ඔබට මේ කාන්ති පරමම් තතෝ තිතික්කා නිබ්බානම් පරමං වදන්ති බුද්ධා කියන පද දෙකේ පවතිනා වූ අරුත
ඔබේ අරුත බවට පත් කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනය කරමින් මම කරුණු පැහැදිලි කිරීම මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා මතුගම බදුගම පොල්හේනේ පදිංචි ජී.ඩී. සුමනාවතී මහත්මිය ඇතුළු දරු පිරිසින් සැදැහැබර දායකත්වය දරා තිබෙනවා. අරමුණු අතර මේ උතුම් ධර්ම දානින් ජනිත වන්නා වූ මහා කුසලයෙන් මග නොමග නොදැන්න සිටි සැමට යා යුතු නිවැරදි මග අති උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් මනාව පෙන්වා දෙන ගෞරවනීය දේශකින් වහන්සේටද ලංකාවාසී ලෝකවාසී සියලු සාමින් වහන්සේලාට ගෞතම බුදු සසුන තුලදීම උතුම් නිර්වාණ සුවය පිණිසම හේතු වේවා. ඔව් අනුගමනය කරන අයට ඒක තේරෙන අයට ඕන අයට 2021 ජනවාරි 14 වෙනි දිනට දිවිමගෙහි 60 වන ජන්මදිනය සමරන පි සිරිල් රුද්‍රිගු ආදරණීය ස්වාමි පුරුෂයාට මෙම කුසල් අත්පත්ව ආයුර්වර්ණ සබ්බල ප්‍රඥාව ලැබේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, චිරජීවනයේ ලැබේවා පමණක් නෙමේ සුබ උපන්දිනයක් වේවා සමග මේ අඩුපාඩුව හදාගන්නට යම්කිසි ආකාරයේ අවබෝධයක් ලැබේවා. කන්තිය පාවිච්චි කරන්න. පරලෝ සැපත්තන්ට එදුනා වූ දෙපාර්ශ්වයේ දෙමව්පියන් වන පි තෝමස් රුද්‍රිගු පියාණන්ටද ජේන් හැරින්ද ලිවෙරා මෑණියන්ටද ජේන් හැන්රිද ලිවෙරා මෑණියන්ටද ජිඩි සුවාරිස් පියාණන්ටද ඕවි මිලින්නෝනා මෑණියන්ටද ජිඩි සෝමාවතී සහෝදරියද ඇතුළුව පරලෝ සැපත් සියලු ඥාතිත මිත්‍රාදීන් කැමැති නම් පින් අනුමෝදන් වී අවශ්‍ය නම් පින් අනුමෝදන් වී අනුමෝදන් විය හැකි ජීවිතයක ඉපදී ඇත්නම් මෙම පින් අනුමෝදන්න උතුම් එන් අනතුරුවෙන් මෙදෙන අවස්ථාවකදී මිනිසත් බව ලබා සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් භව ගමන නිමා කර ගැනීමට අවශ්‍ය අවබෝධය ලබන්නට හේතු වේවා. සුජීවත් සිටින සියලු දෙනාට නිරුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් මේ ගෞතම සාසනය තුනේම උතුම් නිවන් මාර්ගයේ පූර්ණ පිණිසත් හේතු වේවා. සුජීවත් සිටින සියලුම දෙනාට මොහොත තුළ උදා වෙන පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කර නොගෙන අවසන් කිරීමට අවශ්‍ය සිහිය නුවණ වීරිය නැත්නම් කන්තිය ලැබේවා. ඔබගේ යහපත් අරමුණු සඵල වේවා. උතුම් දහම් රසය රස බව හැඟෙන පරිදි කනට මීවිදුමෙන් අනුපිළිවෙමින් සරලව ධර්ම දේශනා කළාදැයි ඔබ තීරණය කරන්න. සැමට තෙරුවන් සරණයි. සබ්බිහිතෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. රාගක්ඛයෝ නිබ්බානං